නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපේ ජීවිතවල පින්වතුනි බොහෝ කොට තියෙන දුර්වලතාවයක් තමයි අනුන්ගේ දේවල් ගැන හිත හිතා අපි අපිටම ගරහගන්න එක. අනුන්ගේ දේවල් වලට අපි ලෝභකම් කරන්නේ සමහර වෙලාවට. අනුන්ගේ දේවල් වලට ඉරිසියා කරන්නෙත් නෑ සමහර වෙලාවට. ඒ වුණාට අන් අයට මෙහෙම තියෙනවා අපට නෑ නොවේ. අනිත් අය නම් මෙහෙම සැප විඳිනවා අපට නෑ නොවේ. අනිත් අය මෙහෙම දක්ෂයි අපිට බෑ නොවේ කියලා දුක් වීමක් නැද්ද? කනගාටුවටපත් වෙනවා. හැම ක්ෂේත්‍රයකම වගේ ඕක තියෙනවා. ඊළඟට උස් පහත් ભેදයකින් තොරව ඕක තියෙනවා. තමන්ට ගරහා ගන්න එක, එහෙම නැත්නම් තමන්ට අවමන් කරන එක හරියට මේ ජීවිතය තුළ තියෙන එක. තමන්ට අවමන් කිරීම කියන එක ඒ විදිහට කරන්න ගියොත්, ඒ පිළිවෙලට තමන්ට අවමන් කරගන්න ගියොත් එහෙම යහපතක් නම් සිද්ධ වෙන්නේ නැහැ. අපේ ජීවිතේට ඒක බොහෝ කල අයහපත පිණිස පවතින, ඊළඟට අපිට නැති ප්‍රශ්න හටගන්න එක. ඉතින් අද ඒ ගැන තමයි අපි මේ ධර්මයෙන් ඉගෙන ගන්නේ. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ බටලන්ද මාකොළ පදිංචි පින්වත් පද්මා දිසානායක මහත්මිය විසින් එතුමියගේ 69 වන උපන්දිනය නිමිති කරගෙන එතුමියට සිත ප්‍රාර්ථනා කිරීම මූලික අරමුණු කරගෙන, ඒ වගේම මිය පරලෝ ගියපු ආරියරත්න කස්තුරිආරච්චි සහ පියදාස විතානගේ යන අයට පින් අනුමෝදන් කිරීමත් මූලික කාරණේ කරගෙන ඒ පවුලේ දූදරු පිරිසත් ඒක රාශී වෙලයි අද මේ උතුම් ධර්ම දානමේ පින මේ විදිහට සිද්ධ කරන්නේ. පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. සලාභං නාති මඤ්ඤය. තමන් ලැබූ යම් ලාභයක්, තමන්ට ලැබිච්ච දෙයක් තියෙනවනම් ඒකට කවදාවත් අවමන් කරන්න හොඳ නැහැ. නාඤ්ඤේසම් පිහයං චරේ. අනුන්ට ලැබිච්ච දේවල් ගැන ආසා කරන්නට යන්නත් හොඳ නැහැ. අනිත් අයට මේ දේවල් ලැබී තියෙනවා කියලා ඒවට ආස කරන්නට යන්නත් හොඳ නැහැ. අඤ්ඤේසම් පිහයං බික්ඛු. යම් කිසි භික්ෂුවක්, යම් කිසි කෙනෙක් අනුන්ගේ දේවල් වලට ඕනවට වඩා ආසා කරන්නට යනවා නම් සමාධින් නාදි ගච්ඡති. යාට සැනසීමක් නැති වෙනවා. බලන්න, මේ ජීවිතේ සැනසීම කියන එක අහිමි වෙන්න මූලිකම හේතුව ඕක. අපට ලැබිච්ච දේවල් වලින් අපට සතුටක් උපදව ගන්න බැරි නම්, අපට ලැබිලා තියෙන පිළිවෙල තුල අපේ සතුට ගොඩනගා ගන්න බැරි නම්, නැති එකක් අපි හිතින් පතාගෙන ඉන්නවනම්, අනිත් අයයන්ට ලැබිච්ච දේත් එක්ක සසඳ අපිට නොලැබුණා කියලා හූල්ලනවා නම් අපිට කොයින්ද සැනසුමක්? සමහරවිට අපිට ලැබිලා තියෙන ටිකෙන් යම් සැනසුමක් විඳින්න තියනවාද? ඒකත් අහිමි.
එනිසා හරි අලාභයක් මේක. තමන්ට ලැබිච්ච දේට අපහාස කර කර නින්දා කර කර ගරහා ගනිමින් වාසය කරන එක. ඒක සුව පහසුවෙන් ජීවිතය ගත කරන්න කැමති කෙනෙක් කවමදාකවත් සහසම්මේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න හොඳ නැති එක. කවදාවත් සම්බන්ධ කරගන්න හොඳ නැහැ. අපිට තියෙන්න ඕන පින්වතුනේ අපි ලැබූ දේවල් වලින් සතුටක් උපදවාගෙන වාසය කරන්න හැකියාවක්. ඇයි එහෙම කියන්නේ? අපි මේ ලැබුවේවත් එක්කනේ ජීවිතය ගත කරන්න තියෙන්නේ. ලැබූ දේවල් එක්ක ජීවිතේ අපේ සැනසුම අපි හොයාගන්න මහන්සි ගත්තොත් ඇත්තෙම අපිට සතුටින් සන්තෝෂයෙන් පිළිවෙලකට අපේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගාථාව දේශනා කරන්නට හේතු වුණේ පිංගුතුනේ ඒ කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් දේවදත්තගේ පක්ෂයේ භික්ෂූන්ව නිතර ඇසුරු කරන්න පටන් ගත්තා. දැන් දේවදත්තගේ සිද්ධිය පිංගුතුලා දන්නවනේ. දේවදත්ත බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න තැත් කළා. ඊළඟට දේවදත්ත සංඝයාව බෙහෙදනය කළා. බෙහෙදනය කරලා Tamanට සංඝ පිරිසක් නම්ම ගත්තා. පස්සේ කාලයක් යනකොට දේවදත්තට පක්ෂ පිරිසක්ම වෙනම හැදුනා. ඊළඟට දේවදත්ත අජාසත්ත කුමාරයාව යාළු කරගත්ත නිසා දේවදත්තගේ පැත්තට රාජ්‍ය බලය තිබුණා. ආණ්ඩු බලය දේවදත්තත් එක්ක තිබ්බේ. කොටින් මේ කාලේ දේවදත්තට රජමාලිගාවෙන්ම කියනවා දානමාන ටික ඔක්කොම යවන්නේ. ඒතර කරත්ත 500ක පුරවල ආහාර පාන යවනවා දේවදත්තගේ පිරිසට. ඒකට කරත්ත 500කින් පුරවල යවන්න එච්චර සෙනගක් දේවදත්තත් එක්ක ඉඳලා තියෙනවා. ඔය කාලවකවානුව වෙද්දී රජගහ නුවර වාසය කරපු බුදුරජාණන් වහන්සේ සමීපේ හිටපු භික්ෂූන්ට ලාභ සත්කාර යම් පමණකට අඩු වුණා. මොකද මේ දේවදත්ත කියන අසත්පුරුෂයා මිනිසුන්ගේ සැදැහැසිතට හානි කළානේ. ලාභ සත්කාර අඩු වුණා. දානමාන ලැබීම් අඩු වුණා. එතකොට එක භික්ෂුන් වහන්සේ නමකට අර ප්‍රණීතට භෝජන නොලැබෙනකොට හරි නොසතුටක් හටගත්තා. දවසක් මේ භික්ෂුන් වහන්සේ මේ නොසතුටින් පිණ්ඩපාතේ වඩිනකොට මේ භික්ෂුවගේ ගිහි කාලේ යාළුවෙක් මුණ ගැහුණා. එයාත් දැන් මහාන වෙලා. එයා හොඳට පෘෂ්ටිමත්ව ඉන්නවා. ලස්සනයි. මේ භික්ෂුන් වහන්සේ එතකොට මේ යාළු භික්ෂුන් වහන්සේත් එක්ක කතා බහක් ඇති වුණා. කතා කරනකොට අර භික්ෂුව කියනවා අයියෝ මොකෝ මේ දානි ටිකවත් හරියට ලැබෙන්නේ නැද්ද? දානමාන ටික පිළිවෙලකට ලැබෙන්නේ නැද්ද? මේ මොකෝ මේ ඇදිලා ගිහිල්ලා කෙසඟ වෙලා. ඇයි මේ? එතකොට කිව්වා ඉතින් ටිකක් අමාරුයි තමයි. මේ භික්ෂුව කියනවා ඒක නෙවෙයි. ඔබ වහන්සේ නම් හිටියටත් වඩා පිරිලානේ. හොඳට ඇඟපත හැදිලාවිල්ලානේ. කිව්වා අපට ඉතින් දානේ හොඳට ලැබෙනවනේ. අපි මේ දානමාන පිළිවෙලකට අනුභව කරන හින්දා තමයි කිව්වා. එන්ඩපෑ දේවදත්තගේ ඒ ආරාමි පැත්තේ. එහෙ නොවෑ භෝජන ලැබෙන්නේ. දැන් මෙහෙම සෑහෙන වර්ණාවක් කරා කෑම බීම ගැන. මේ ගැන ආස හිතුණා අර භික්ෂුන් වහන්සේට. බුදුරජාන් වහන්සේ සමීපේ වාසය කරපු මේ භික්ෂුව ඒ කාලේ භාග්‍යතුන් වහන්සේත් රජගහ නුවර ඉද්දි මේ භික්ෂුව දේවදත්තගේ පක්ෂී පිරිසත් එක්ක ගිහිල්ලා එහෙ දානමාන වළඳන්න පටන් ගත්තා. එතකොට ඒ භික්ෂුන් එක්ක කතා බහ කරනවා. ඒ භික්ෂුන්ගේ කතාවල් වලට හූමිටි තියෙනවා. ඉතින් මෙහෙමනේ වාසය කරන්න වෙන්නේ නේ. දවස් දෙක තුන භික්ෂුව දැන් මේක කරනවා. අවසානයේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලාට මේක ආරංචි වුණා. මේ භික්ෂුව විරුද්ධ පිරිසව ඇසුරු කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟටම පැමිණිල්ල ගියා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව කැඳවලා අහනවා ඇත්තද භික්ෂුව? නුඹ මේ විරුද්ධ පක්ෂයේ අයව ඇසුරු කරනවා කියන්නේ හැබෑද? එතකොට කිව්වා නේ හිමයි ස්වාමීනි මම එතෙන්ට ගියා. හැබැයි ස්වාමීනි මං දේවදත්තත් එක්ක කිසි ගනුදෙනුවක් හදාගත්තේ නැහැ. මං ස්වාමීනි ඔය දානමාන ටික අනුභව කරලා එහෙ ඉතින් දානේ හොඳයි ස්වාමීනි රාජ භෝජන ලැබෙන්නේ. ඒව අනුභව කරලා සතුට වෙලා ආව මිසක් වෙන ඇසුරක් නැහැ කිව්වා එතන. එතකොට භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළා භික්ෂුව
ඇසුර කියන එක ගැන ඔච්චර සුළු කොට නම් තකන්න එපා. ඇසුර කියන එක ඔච්චර සුළුවෙන් ගන්නට වටින එකක් නෙමෙයි. භික්ෂුව දන්නවද අතීතයේ හොඳට දමනය වෙලා හිටපු මංගල හස්ති රාජයා පවා ඇසුරක් වැරදීම හේතු කරගෙන නොමග ගියා කියලා දන්නවද කියලා. එතකොට භික්ෂුව කිව්වා අනේ ස්වාමීනි මා දන්නේ නෑ ඒක මට කියා දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මහිලා මුඛ කියන ජාතකය. ඒ ජාතක පොතේ තියෙන පින්වතුනි බරණැස් මහා රජුරවන්ට ඉඳලා තියෙනවා මහිලා මුඛ කියලා මංගල හස්තියෙක්. මේ හස්තියාව හස්ති ශාලාවේ බඳිනවා. ඒ හස්ති ශාලාවේ බැඳලා ඉන්න මේ හස්තිය හරීම කීකරුවෙක්. හරි සාන්තයි. කිසි කලබලයක් නෑ. සැතකින් පහරක් ගැහුවත් කලබල වෙන්නේ නෑ. රජුරුවන්ගේ අනට විතරයි කීකරු. ඇත්ගොව්වාට තාත්තට වගේ ආදරෙයි. එහෙම හිටපු මේ හස්තියා එකපාර වෙනස් වුණා. එක දවසක් උදෑසනම ආරංචි එනවා ඇත්ගොව්වාව පොළවේ ගහලා මරලා. රජුරුව පුදුමයටපත් වුණා. ඒ කාලේ අපේ මහා බෝධිසත්වයෝ රජුරුව ළඟම හිටපු නුවණැති ඇමතියෙක්. මේ අමාත්‍යවරයව කැඳවලා රජුරුව කියනවා අමාත්‍ය බලන්ටකෝ අර යසාගීට හිටපු මහිලා මුඛ ඇතා කොලප්පු වෙලාය කියන්නේ. අච්චර ආදරය කරපු ඇත්ගොව්වව පොළවේ ගහලයි කියන්නේ. අමාත්‍ය නුඹ යන්න මොකද්ද එතන තියෙන සත්‍ය පසුබිම කියලා බලන් ඉන්න කිව්වා. මේ අමාත්‍යතුමා ගිහිල්ලා හොඳට වටේ පිරික්සලා බැලුවා. හස්තියාගේ කිසිම ශරීර ලක්ෂණයකින් දෝෂයක් නැහැ. අසනීපයක් අමාරුවක් වෙහෙසක් උට නැහැ. එහෙනම් මොකද්ද මෙතන දෝෂේ? වටපිටාව පරීක්ෂා කළා. වටපිටාව පරීක්ෂා කරනකොට එක තැනක් අඳුන ගන්න ලැබුණා. විශේෂයෙන් පිරිසක් එකතු වෙලා නිකන් රැස්වීමක් තිබ්බා වගේ ගතියක් එතන තියෙනවා. එතකොට මේ අමාත්‍යවරයා ගමේ පිරිසකින් මේ ගැන විමසීම් කළා. ඒ විමසීම් කරනකොටයි දැනගන්න ලැබුණේ හොර කල්ලියක් ඉන්නවාය. ඒකුම් මෙතන රැස් වෙනවාය. ඒකුම් රැස් වෙලා මත්පැන් පාවිච්චි කර කර මෙතන තමයි ඔක්කොම දොඩවන්නේ. ඔන්න අමාත්‍යවරයාට ලැබුණ හැබෑ හෝඩුවාව. හස්ති ශාලාවේ ඉඳලා වැඩි දුරක් නෑ එතෙන්ට. නිහඬව ඉන්න හස්තියාට මේ රැස්වීමේ කතා කරන ඔක්කොම ඇහෙනවා. මිනිස්යන්ගේ බසට කීකරු වෙලා හිටපු හස්තයා මේ මනුස්ස බසට හොඳට කන් යොමාගෙන හිටියා. ඒකුම් කියනවා ගහන්න ඕන. හදිසියේ හොරකමක් කරන්නට යනකොට අහු වුණොත් එහෙම ගහන්න ඕන මැරිලා ගියත් එකයි. ඔන්න කියනවා හස්තියා මේක අහගෙන ඉන්නවා එහෙනම් ගහන්න ඕන. කිසි සමාවක් දෙන්න නරකයි. සමාව කියන එක නම් හිතේ තෙත කියන එක නම් තියාගන්නම හොඳ නෑ. තෙත කියලා එකක් ඕනේ. හොරකම් කරද්දි තෙත තිබ්බොත් හරි භයානකයි. ඒ නිසා පොඩි දරුවෙක් හරි කමන්නේ දැක්කොත් එහෙම ඒකව විනාශ කරලා මෙන්න ඕන. දැන් කියනවා එහෙනම් මේ හස්තිය ගන්නවා විනාශ කරන්න ඕන. හස්තියගේ හිත මේ වචන වලින් පිරුණා. ඒව ඔස්සේ ජීවිතේ වැඩ කළා. අවසානයේ කීකරුව හිටපු හස්තිය අකීකරු දඩබ්බරේ බවට පත් වුණා. ඇසුර. එතකොට මේ බෝධිසත්ව අමාත්‍යවරයා කල්පනා කළා මේක කරන්න තියෙන්නේ හස්තියාට යහපත ඇහෙන්න සලස්සලා. අර හොරු යම් තැනක රැස්වීමක් පැවැත්වුවාද එතනම ආශ්‍රමයක් හැදුවා. ඒ කාලේ හිටිය තාපසවරු. මේ තාපසවරුන්ව ගෙන්නලා එතන බණ කියන්න සැරැස්සුවා. දැන් රැට මිනිස්සු පැමිණිලා සාමාන්‍යයෙන් පැය හමාර දෙක තුන දැන් මෙතන බණ කියනවා. බණ කියනකොට අර හස්තියටත් මේ බණ ඇහෙනවා. ඒ බණවල මොනවද තියෙන්නේ? මෛත්‍රී කරන්න ඕන. කරුණාවෙන් ඉන්න ඕන. අනිත් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ. දැන් මෙහෙම කියනවා. හස්තිය මේවා ඇහෙනකොට හස්තියගේ හිත දමනය වුණා. හිටියාටත් වඩා ශාන්ත, හිටියටත් වඩා නිවිච්ච හස්තිය බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව තමුන්ට ලැබිච්ච දෙයින් සතුටු වෙන්න එපා. මිනිස්සු පූජා කරන දානි තියෙනවා. ඒ දානි චුට්ටින් සතුටු වෙන්න එපා. ඇයි භික්ෂුව අනුන්ට ලැබිච්ච දෙයකට ලෝභ කරලා ඒක පස්සේ ගියේ? මේ ශාසනයේ කෙනෙකුට තියෙන ලොකු හානියක්. ශාසනය විතර නෙවෙයි පිංගුතුනි, සාමාන්‍ය මිනිසෙකුට උනත් තියෙන ලොකු හානියක්. ලාභ, සත්කාර,
කීර්ති ප්‍රශංසා නම්බුනාම තමන්ට පිළිගැනීම මෙව බලාපොරොත්තු වීම. ජීවිතේ කවදාවත් අපි බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. විශේෂයෙන් සසුනේ පැවිදි වෙච්ච භික්ෂුවට බුදුරජාණන් වහන්සේ වදාළේ ගැන දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ. මහණෙනි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියලා කියන්නේ බොහොම දරුණු දේවල්. කටුකෝ බොහෝම නපුරු දේවල්. පරුසෝ කොටින්ම පරුස දේවල්. අන්තරායිකෝ අනුත්තරස්ස යෝගක්කේ මස්ස අධිගමාය. අනුත්තර වූ යෝගක්ෂේමය කියලා යමකට කියනවද ඒ නිර්වාණයට හරි අනතුරුදායකයි මේ ලාභ සත්කාර. ඒ හින්දා මහණෙනි ඒවන් සික්කේ තබ්බන්. ඔබ මෙහෙම හික්මෙන්ට උප්පන්නං ලාභ සක්කාර සිලෝකම් පජහිස්සාමි. මාහට ඉපදී තිබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඇද්ද බැහැර කරනවා මං. නචනෝ උපන්නෝ ලාභ සක්කාර සිලෝකෝ චිත්තම් පරියාදාය ටස්සති. මට ඉපදිලා තියෙන ලාභ සත්කාර කිසිවකට මම මගේ හිත යට වෙන්න නම් ඉඩ දෙන්නේ. අන්න එහෙම හික්මෙන්න කිව්වා. ඔය විදිහට හික්මිලා වාසය කරනවා නම් එතන තමයි රැකවරණේ තියෙන තැන. එතන තමයි අපිට රැකෙන්න තියෙන තැන. අපි පින්වතුනි අපට ලැබිච්ච ලාභයට එහා දෙයක් හිතනකොට අපේ හිතේ හට ගන්නවා නොසන්සිඳීම. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ එය නොකල යුත්තක් විදිහටයි වදාළේ. ඒ මොහොතේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ මේ ගාථා වදාළේ. මේ ගාථාවන් පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා. අපි කවුරුත් සජ්ජායනා කරමු. සලාභංනාති මඤ්ඤය නාඤ්ඤේ සංපිහයං චරේ අඤ්ඤේ සංපිහයං භික්ඛු සමාධින් නාදිගච්ඡති. තමා වෙත ලද දේ ගැන අවමන් නොකළ යුත්තේ අනුන්හට ලද දේ ගැන ආසා නොකළ යුත්තේ අනුන් ලබනා දේ ගැන ආසා කරන භික්ෂුව සමාධිය ඇති නොකරගන්නේ. ඒ කෙනාට සමාධියක් හටගන්නේ නැහැ. සමාධිය කියලා කියන්නේ කෙලෙස් සංසිඳවලා ලබන එකන්නේ. කෙලෙස් සංසිඳවීමෙන් ලබන්නා වූ යම් සමාධි සුඛයක් ඇද්ද ලාභ සත්කාර පස්සේ යන කෙනාට ඒ ඔක්කොම අහිමි. ඒ ඔක්කොම අහිමි වෙලා යනවා. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එක අවස්ථාවක ලාභ සත්කාර ගැන හරියට එම වගේ කියලා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට දේශනා කරනවා මහණෙනි නුඹ දැක තිබෙනවා නොවේද? බිලී බාන්නා මාළුන් අල්ලා ගැනීම පිණිස බිලි කොක්කට එමක් කමුනනවා දැකලා තියෙනවද? එහෙමයි ස්වාමීනි කිව්වා. මහණෙනි ඒ එම වතුරට දැම්මට පස්සේ වතුරේ නිදහසේ සැරිසරන මාළුවා එම ගිලිනව නේද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. මහණෙනි ඕන් ඔය වගේ තමයි වසවර්ති මාරයා විසින් ඔබ අල්ලා ගැනීමට යම් එමක් දාලා තියෙනවද? ඒ එම තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. බලන්න අපේ ජීවිතයට අනතුරු කරන්නට වසවත් මරු විසින් යම් එමක් දමා තිබෙනවාද? ඒ තමයි ලාභ සත්කාර පිළිගැනීම කීර්ති නම්බුනාම අනිත් අය මෙසේ දැනගනිත්වා කියන ආසාව. මේවා අපේ ජීවිතේ උපදිනකොට පින්වතුනි එමට අහු වුණා. එම ගිලගත්ත. දැන් එම ගිලගත්ත මාළුවෙක් එමේ අයිතිකාරයාගේනේ. එම ගිල්ලානම් යම් මාළුවෙක් ඒ එම අමුණපු කෙනාගේ අයිතිකාරයෙක් යා. බේරිල්ලක් නැහැ. ඉතින් ඒ නිසා හරීම භයානකයි ලාභ සත්කාර කියන දේවල්. අපේ හිත් හැම තිස්සෙම අසහනය තුල පවතිනවා නම් හේතුව හොයලා බලන්න. හේතුව තමයි තමන් ලැබූ දෙයින් සතුටු වෙන්න බැරිකම. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් මේක.
අපි ගත්තොත් එහෙම තමන්ගේ ගෙවල් දොරවල් වල තියෙන දුප්පත්කම කියන එක ඒ මනුස්සයා ගොඩාක් හිතන්න ගත්තොත් දියුණු වෙන්න හිතන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ මනුස්සයා ගොඩක් හිතන්න ගත්තොත් එහෙම ආසවල් උන්ට නම් මෙහෙම ගෙවල් දොරවල් තියේ අයියෝ අපට නොවේ නැත්තේ. මෙහෙම හිතන්න ගත්තොත් තියෙන ගේ පොඩ්ඩේ සැනසille ඉන්න බැරුව යනවා. ඉගෙන ගන්න දරුවෙක් හිතන්න ගත්තොත් එහෙම අහවල් උන්ට නම් හොඳට රිසල්ට් තියෙනවා හොඳ ලකුණු තියෙනවා. අපට නෑ නොවේ. එයාට අර ඉගෙන ගන්න චුට්ටින් ලබන යම් සැනසීමක් තියෙනවනේ. ඒකත් නැතුව යනවා. රැකී ආරක්ෂා කරන තැනක වුණත් අපි ගත්තොත් එහෙම අපට වඩා දක්ෂයෝ නැද්ද? ඒ දක්ෂයෝ වේගෙන් යනවා දකින්නකොට නිකන් අපිට අවමන් කරගන්න පටන් ගත්තොත් දැන් ඉරිසියා කිරීමකුත් තියෙනවනේ. අනිත් කෙනා ඉස්සරහට යනකොට ඉරිසියා කිරීමක් තියෙනවා. දැන් මෙතන කියන්නේ ඉරිසියා කිරීම නෙමෙයි. කෙනෙකුට හට ගන්නවා අයියෝ අපි නිකන් බැරි අයනේ. එහෙම නැත්නම් අපි මහා කාලකන්නිනේ. අපිට මොකුත් නෑනේ. අපිට මොකුත් බෑනේ. අපි අදක්ෂයෝනේ. එහෙම හිතුවේලි හට ගන්නව නේද? තමන් සම්බන්ධයෙන් අවමන් කර තමන්ව හිලා දකිමින් මෙහෙම හිතන්න ගත්තොත් ඔබට කවදාවත් සැනසෙල්ල නැහැ. ලැබිච්ච දේ ගැන සතුටු වෙන්න. අපිත් එක්ක ඔය ගොඩාක් ප්‍රශ්න කතා කරන්න එනකොට අපි මේ කියන කාරණාව ප්‍රශ්න ගැන හිතා ඉන්න එපා. ලැබිලා තියෙන ජීවිතය ගැන සතුටක් ලබන්න කියලා. ඇයි බලන්න පින්වතුනි බුදු කෙනෙකුගේ බණ අහන්න ලැබිච්ච ජීවිතය. කල්යාණ මිත්‍රයෝ ලැබිච්ච ජීවිතය. සෑයක් බෝධියක් මැද පුදාගෙන පිනක් පුරා ගන්න ලැබිච්ච ජීවිතයක්. අපි හිතමු මෙහෙම කාලෙක කෙනෙක් දැස අන්ධව ඉපදිලා ඉන්නවා කියලා. අයියෝ අනිත් අය නම් ලෝකේ දකින්නවා මගේ ඇස් අන්ධයි කියලා හිත ඉන්න ඕනේ. එයාට බුදුබණ අහන්න වාසනාව තියෙනවා. කොච්චර මේ ජීවිතේට ලැබුණු දෙයක් තියෙනවද? ලැබිච්ච දේ ඔස්සේ කල්පනා කරන්න අදක්ෂ නම් නොලැබිච්ච දෙයකට හූල්ලා ඉන්නවා නම් හේල්ලිල්ලටම ආස කරන්න සැනසීමක් නම් ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අවදුරටත් වදාලා මෙහෙම අප්පලාභෝ පිචේ භික්ඛු සලාභං නාති මඤ්ඤති තං වේදේවා පසංසන්ති සුද්ධා ජීවින් අතන්දිතං. ඉඳින් භික්ෂුව වෙත ලැබෙන්නේ අල්ප වූ ලාභය නමුත් තමාහට ඒ ලද දෙය අවමන් නොකළ යුතුයමය. පිරිසිදු දිව පෙවෙත ඇති තොර වූ අලස බව ඇති ඔහු හැට සැබවින්ම දේවතාවෝ පසසති. යම් කිසි කෙනෙක් තමන්ට ලැබිච්ච දේවල් වලින් සතුටු වෙලා වාසය කරනවා නම් ඒ ගුණයෙන් දෙවියෝ ප්‍රශංසා කරනවා. හැබැයි දේවතාවරු ප්‍රශංසා කරනවා ඒ ගුණයෙන්. තමන් ලද දෙයින් සතුටු වීම. දැන් දෙවිවරු ඊර්ෂ්‍යාකාරකම් කරන්නේ නේ. දෙවියෝ ඊර්ෂ්‍යාවෙන් හූලන්ට ගන්නෑ. ඒ දෙවියෝ දන්නවා පුණ්‍යානුභාවයක් එක්කයි හැම දේ තියෙන්නේ කියලා. එනිසා ඊර්ෂ්‍යාකාරකම් කරන්නේ. අපි අපේ ජීවිතේ පින්වතුනි හුරු කරගන්න පටන් ගත්තොත් එහෙම මේ දුර්වලතාවය අපිට මේ ලැබූ ජීවිතේ සැනසෙල්ලේ ගත කරන්න තියෙන අවස්ථා ඔක්කොම වැහිලා යනවා. අපි වෙනම ග්‍රහණයක හිර වෙලා යනවා. ඒක බුදුරජාන් වහන්සේ භික්ෂුවට වදාළේ භික්ෂුවකගේ ජීවිතේ ලබන්න තියෙන සියලු අවස්ථා අහිමි වීමක් විදිහට. එක් අවස්ථාවක බුදුරජාන් වහන්සේ දේශනා කළා භික්ෂුන්ට මහණෙනි අතීතයේ සිද්ධ වෙච්ච පුවතක් ඔබට කියන්න. මේක සිද්ධ වුණේ මහණෙනි මහා සාගරේ. කැස්බෑ තාත්තෙක් කැස්බෑ පුතාට කතා කරලා තමන්ගේ දරුවට කතා කරලා කිව්වා පුතේ කැස්බෑ පැටියෝ අර ඉසව්වට එහෙමනම් පුතේ ඔබ යන්න එපා. ඒ ඉසව්ව පුතේ බොහොම භයානකයි. ඔබ ඒ දිහාවට නම් යන්න එපා. මෙහෙම කිව්වහම අර කැස්බෑ පුතා හොඳයි තාත්තේ කියලා කිව්වා. කිව්වට මොකෝ මේක ගියා. ගිහිල්ලා ඒ පැත්තේ ඉඳලා එනවා. ඒ පැත්තේ හොඳට කෑම බීම. කැස්බෑවෝ කන්ට ආස කරන හැමදේ මෙහි තියෙනවා. ඇයි තාත්තා මෙහෙට එන්න එපා කිව්වේ? තාත්තට විකාර කියලා දැන් කැස්බාව හැරිලා එනවා.
හැරි එනකොට තාත්තා අහනවා පුතේ කැස්බෑ පැටියෝ උඹ අර මං එපා කියපු ඉසව්වට ගියේ එහෙම නෑ නේද? එතකොට මේ කැස්බෑ පැටිය කියනවා තාත්ති මං මේ පැත්තට ගියා. ඒ පැත්ත හරි සෝක්නේ. එහෙ හරියට කෑම බීම තියෙනවනේ. මම මේ හොඳ හැටියට කාලා බීලා ඉන්නේ. පුතේ කැස්බෑ පැටිය උඹට අනතුරක් එහෙම උනේ නෑ නේද? එතකොට ඒ කැස්බෑ පැටිය කියනවා තාත්ති එහෙමට මොකුත් අනතුරක් නම් උන්නේ. හැබැයි ඒ පැත්තේ ඉඳලා එනකන් මගේ පස්සෙන් නූලක් එනවා නොවේ. එතකොට මේ කැස්බෑවෝ දඩයම් කරන දඩයක්කාරයෝ කෑම බීම දාලා මොකද කරන්නේ? අර කැස්බෑවෝ එතෙන්ට ආවට පස්සේ කට්ටට විදිනවා. ඒ කට්ටට විද්දාම මේක ගිහිල්ලා උලක් ඇමිනෙනවා කට්ටේ. මේක කැස්බෑවට දැනෙන්නේ නැහැ. නමුත් වැද්දන්ට ඕන වෙලාවට අදින්න විතරයි තියෙන්නේ. ඇමිනිලා ඉන්නේ. එහෙම පටලවිලා යනවා. එතකොට තාත්තා කිව්ව පුතේ කැස්බෑ පැටි උඹ ඵලයන් ඊ පැතරම. ආයි උඹ අපිට අයිති නෑ. උඹ අපිට අයිති නැති ස්වභාවයටපත් උනා. උඹේ ඥාති හැමෝම ඕන් ඔය නූලේ තමයි පටලැවුනේ. පුතේ උඹ ඵලයන්. එච්චරයි. ඇයි ලාභ සත්කාර වලට අහු වුණා. ඒ කැස්බෑවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි භික්ෂුවට උනත් ඔහොමයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට හසු වී ගියොත් ඒ කෙනා හට මේ ශාසනය තුල ලබන්න තියෙන සියලු දියුණුව අහිමි වන්නේ ශාසනය අහිමි වෙනවා. එයා මායාවේ පැත්තට යනවා. බලන්න භාග්‍යතුන් වහන්සේ රැකවරණය පිණිස කොච්චර දහම් පද දේශනා කරලා තියෙනවද? එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වදාරනවා මෙහිම මහණෙනි අහසේ පායන හඳ දෙස බලන්න. මහණෙනි හඳ හැමදාම අහසට අලුත්. හඳ ගැන හිතන්න පින්වතුනි හඳ කියන එක අහසට හැමදාම අලුත් එකක්. හඳේ එක්කෝ අලුතින් කලාවක් පිරීලා තියෙනවා. එක්කෝ අලුතින් කලාවක් අඩු වෙලා තියෙනවා. හඳේ හැඩේ වෙනස්. පරණ හඳම යලි යලි අහසට එන්නේ. දැන් අපේ හඳේ සටහන අපිට පේනවනේ. මේක මේ අමුතු ක්‍රමයකට හිතන්න නෙමෙයි මේ සාමාන්‍යයෙන් පේන හඳ. සාමාන්‍යයෙන් අපිට පියවි හඳ පේනකොට ඒ අහසේ හඳේ එක කොටසක් එක්කෝ අඩුයි එක්කෝ වැඩිනේ. අහසට හැමදාම හඳ අලුත්. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔබලා ගමට පිණ්ඩපාතේ වඩිනකොට පවා අලුත් කෙනෙක් විදිහටම යන්න. මහණෙනි පරණ වෙන්න නම් එපා. අලුත් කෙනෙක් වගේ අලුත් හිතකින් නැවුම් හිතකින් පිණ්ඩපාතේ යන්න. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියට නම් අහු වෙන්න එපා. මහණෙනි ඔබ දැක තිබෙනවද දිග ලොම් ඇති එළුවෝ? දිග ලොම් ඇති එළුවෝ ගොදුරු කන්ට කියලා මේ යම් ගාලවල් අස්සට රිංගුවාට පස්සේ උන්ට ආයෙන්න බෑ. ඇයි උන්ගේ ලොම් දිග වැඩි. ලොම් දිග වැඩි හින්දා අර ගාලවල් වල පටලැවෙනවා. පටලැවුණාට පස්සේ උන්ට යලි හැරියෙන්න බෑ. එතනම ආසරණ වෙනවා. ඕන් ඔය වගේ කිව්වා ලාභ සත්කාර වලට කැමති භික්ෂුව ගොඩාක් ලොම් තියෙන එළුවෙක් වගේ ගිහිල්ලා හිර වෙනවා ආයෙන්න බෑ. ඔය වගේ තමයි අපිට හිතුවිලි හටගත්තොත් එහෙම අයියෝ අපිට නැත ඒගොල්ලන්ට ඇත ඒවා කෙසේ ලබම්දෝ කියලා අපිට හිතුවිලි හටගත්තොත් අපි ගිහිල්ලා හිර වෙනවා හිතුවිල්ල ASCII. ආයෙ හැරෙන්න බෑ. තමන් උයාගත්ත දේ රහට අනුභව කරන්න බෑ. අපි කණ්ඩ බැරි කෑමක් ගැන හිත හිතා තැවෙනවා. තියෙන එක කා ගන්නත් නෑ. ඒ නිසා අපේ රැකවරණේ අපි කැමති නම් පින්වතුනි සැනසille වාසය කරන්නට ඒකේන ආසා කළ යුත්තේ තමන්ට නොලැබිච්ච දේවල් වලට නෙවෙයි. ලැබිච්ච දේවල් තුල සතුටින් වාසය කරන්නට ආසා කරන්න ඕන. ලැබිච්ච දේවල් වල සතුටින් වාසය කරමින් තමන්ට පුළුවන් විදිහට පිනක් රැස් කරගන්නට හැමතිස්සෙම ආසා කළ යුතුයි. බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ අන්න එහෙම බ්‍රාහ්මණ කෙනෙක් හිටියා. ඒ බ්‍රාහ්මණතුමා හරි අපූර්ව විදිහට දානේ පූජා කරපු කෙනෙක්. බලන්න ඔහුගේ දානේ. ඔහුගේ කුඹුර පැහීගෙන ඉන කාලෙට ඔහු දානයක් දෙනවා කෙත්තග්ග කියලා. කුඹුර පැහීගෙන ඉන නිසා
ඒ දානෙට කිව්වා කෙත්තග්ග. ගොයන් කපා ගන්න කලින් කලග්ග කියලා දානයක් දෙනවා. හෙට තමයි ගොයන් කපන්නේ කියලා ඔන්න දානයක් දෙනවා. ගොයන් කපලා පාගා රැස් කරගත්තට පස්සේ කල භණ්ඩග්ග කියලා තව දානයක් දෙනවා. මේ කුඹුරු වැඩ කරනකොට ගොයන් කපලා ඒවා පාගලා රැස් කරගන්නකොට ඔහු තව දානයක් පටන් ගන්නවා. ඒකට කියන්නේ මොකද්ද? කල භණ්ඩග්ග. ඊළඟට අලුත් සහල් අලුත් සැලියක උයලා ඒකේ අග්‍රම කොටස දානෙට පූජා කරනවා. ඒකට කියනවා කුම්භග්ග. ඊළඟට ගොයම රකින්න කාලෙට පාතග්ග කියලා දානයක් පූජා කරනවා. ඔය දානේ දෙන නිසා දැන් මේකේ දාන පහක්. කෙත්තග්ග, කලග්ග, කල භණ්ඩග්ග, කුම්භග්ග, ඊළඟට පාතග්ග කියන දාන පහ. පහක් තියෙන හින්දා මේ බ්‍රාහ්මණතුමාව හැඳින්වුවේ පංචග්ග දායක කියන නමින්. අග්‍රදාන පහක් පූජා කරන කෙනා. ඉතින් මේ පංචග්ග කියන කෙනා මේ විදිහට Tamanට ලැබිච්ච දේ මුල් කරගෙන හොඳට පින්දහම් රැස් කරගෙන වාසය කරද්දී තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දවසක් දකිනවා. එතුමාටයි එතුමාගේ බිරිඳටයි තියෙන පුණ්‍ය සම්පත්තිය. දැන් අපි මීට කලිමුත් දහම් කතාවලදී ඔබට කියලා දීලා තියෙනවා බුදු කෙනෙකුගේ මහා කරුණා නේත්‍රය ගැන. ඒ මහා කරුණා නේත්‍රයෙන් බුදුරජාණන් වහන්සේට පේන්නේ පින් තියන අයව. ධර්මාවබෝධයේ පිණිස පුණ්‍ය සංස්කාර සකස් වෙලා නම් බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානින් ආසයානුසේ ඥානින් භාග්‍යතුන් වහන්සේට ඒක පේනවා. ඒ පෙවුනට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනාව හොයාගෙන වැඩම කරනවා. දැන් එහෙම වැඩම කළා. ඒ වැඩම කරනකොට මේ බ්‍රාහ්මණයා ආහාර ගන්න වෙලාව මේ බ්‍රාහ්මණතුමා කොහොමද කෑම බීම අරගන්නේ? ඒ කෑම බීම අරගන්න තැනට ඒ අරගන්න තැන පාරට පේනවා. නමුත් බ්‍රාහ්මණතුමාට පාර පේන්නේ ඔහු අනිත් පැත්ත හැරලා තමයි කෑම කන්නේ. පුටුවක් තියගෙන වාඩි වෙලා ඔන්න කෑම කනවා. මොහු ආහාර අනුභව කරන්න සූදානම් වෙනකොට බිරිඳ උපස්ථානට ළඟට එනවනේ. බිරිඳ දැන් පැන්නේකුත් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ මේ ස්වාමි පුරුෂයාට උවමනා කරන දේවල් බලාගෙන බිරිඳ එතන ඉන්නවා හිටගෙන. බිරිඳට පාර පේනවා. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ එතෙන්ට වැඩම කළා. වැඩම කරාම දැන් මේ බිරිඳ කල්පනා කළා අනේ මේ මගේ ස්වාමි පුරුෂයා මහන්සි වෙලා ඇවිල්ලා ඔන්න කෑම ටික කන්න ලැහැත්ති වුණා විතරයි මේ ශ්‍රමණයන් වහන්සේ නමක්. එහෙම නැත්තම් මේ බුදුරජාණන් වහන්සේ වැඩම කළානේ. අයියෝ දැන් බුදුරජාණන් වහන්සේව දැක්කොත් එහෙම දානි පූජා කරන්න ආස කරන මිනිස්සයනේ. Taman කණ එක නවත්තලා දන් දෙනවා. ඒ හින්දා මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේට යන්න කිව්වනම් හරි. ඈ එහෙම හිතුවා. බලන්න මේ පින් තියන අයට හිතිච්ච හිතුවිලිත්නේ. ඈ එහෙම හිතුවා. හිතලා ස්වාමි පුරුෂයාට භාග්‍යතුන් වහන්සේව නොපෙනෙන නිසා ඇය භාග්‍යතුන් වහන්සේට අතින් කිව්වා යන්න කිව්වා. වචන පාවිච්චි කරන්නේ නැතුව කියන්නේ යන්න කියලා. දානේ නෑ මෙහි යන්න කිව්වා. එතකොට මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ තිබුණ ඒ ධර්ම අවබෝධය ලබන කෙනෙක් උදෙසා තිබුණු කරුණාව බුදුරජාණන් වහන්සේ හිස හොලවලා යන්නේ නෑ කියලා කිව්වනේ. භාග්‍යතුන් වහන්සේ හිස හෙලුවා නෑ යන්නේ කිව්වා. ඒ කිව්ව ගමන් මේ කාන්තාව ඒක අපේක්ෂා කරපු නැති එකක්. ඈට හිතාගන්න බැරුව ගියා බුදුරජාණන් වහන්සේ මෙහෙම එකක් කරයිද? මේ රාජ පුත්‍රයෙක් සක්විති රාජ්‍ය බාරගන්න හිටපු කෙනෙක් මෙබඳු කෙනෙක් මෙච්චර උසස් කුලයකින් ඇවිත් මහාන වෙච්ච කෙනෙක් ඒ වගේ දෙයක් කරනවද මේ යන්න කියලා කිව්වහම ප්‍රතික්ෂේප කරන එක? ඈට හිනහ ගියා. ඈ සිනහසෙනකොට අර බ්‍රාහ්මණතුමා එකපාර තිගැස්සුණා. ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් රශ්මී මහලාව ඒ බ්‍රාහ්මණතුමාට ඉදිරියෙන් පේන්න සැලැස්සුවා. ඒක එර දිහා. එතුමා ඔළුව උස්සනකොටම බුදුරජාණන් වහන්සේගේ රශ්මී මාලාව පේනවා ඉස්සරහින්. ඉක්මනට හැරුණා. හැරිලා කාන්තාවගෙන් ඇහුවා තී දැක්කේ නැද්ද මේ රාජ පුත්‍රයන් වහන්සේ? ඒ බුදුරජාණන් වහන්සේට එතුමා කතා කරපු විදිහක්.
මේ රාජපුත්‍රයන් වහන්සේ වැඩම කරලා ඉදිද්දී තී දැක්කේ නැද්ද? එතකොට ඈ කිව්වා මම දැක්කා ඔබතුමා ආහාර අනුභව කරන නිසා මම මේ භාග්‍යතුන් වහන්සේව බැහැර කරන්නයි සූදානම් වුණේ. එතකොට මේ බ්‍රාහ්මණතුමාට කේන්ති ගියා. කේන්ති ගිහිලා කිව්වා ඈ බොල තී මාව නැසුවානේ. මේ රාජපුත්‍රයන් වහන්සේ ගේ ඉස්සරහට වැඩම කරලා සිටිද්දී තී මට යන්තම්වත් කිව්වේ නෑනේ. තී මොනතරම් වැරද්දක්ද කළේ කියලා ඇයටත් බැන බැන බුදුරජාන් වහන්සේ ඉදිරියට යනවා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා කිව්වා ඔය තියෙන ආහාර ඩිංගිත්ත ගෙනෙන් කිව්වා. ඒ වෙලාවේ තිබුණේ බ්‍රාහ්මණතුමාට තිබුණු බත් ටික විතරයි. ඇයි ඒක අරගෙන එනවා. ඒකෙන් කොටසක් අනුභව කරලා බුදුරජාණන් වහන්සේට මේ බ්‍රාහ්මණතුමා කියනවා අනේ ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ මං පංච අග්‍රදානය දීලා අනුභව කරන කෙනෙක්. ඒ වුණාට මට මේ මොහොතේ නම් තියෙන්නේ මං මේ අඩක් අනුභව කරපු දානයයි. අනේ මේක කොහොම ඔබ වහන්සේට පූජා කරන්නටද? බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය අනුන් දියුන් දෙයින් යැපෙන ශ්‍රමණයන්ගේ ජීවිතයට අග්‍රදේශ සුදුසුයි, අඩක් අනුභව කරපු දේත් සුදුසුයි, කොටින්ම අන්තිම වත් පිට පවා සුදුසුයි කිව්වා. එතකොට එතුමාට අදහා ගන්න බැරුව ගියා. එතුමා සාදු සාදු කී කියනවා අහෝ ආශ්චර්යයි. පොළොවේ අධිපති වූ රාජපුත්‍රයන් වහන්සේ ඔබ අනුභව කොට ඉතිරි වූ ආහාරය මට කමක් නැතිය කියලා මෙහෙම කියනවා නොවේ කියලා. ඊටාම ප්‍රීතිමත් හිතින් බුදුරජාන් වහන්සේට දානි පූජා කළා. භාග්‍යතුන් වහන්සේ දානි වැළඳුවට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ දහම් ඇසීම පිණිස ඔවුන් වාඩි වෙනවා. ඒ වාඩි වෙච්ච දැන් බලන්න ශාස්ත්‍රූන් වහන්සේගේ ජීවිතේ ලැබුණු දෙයකින් සතුට වෙලා වාසය කරපු හැටි. සුද්ධෝදන මහා නරේන්ද්‍රයාගේ පුත්‍රයන් වහන්සේ අනිත් අයගේ ඉඳුල උන්වහන්සේ වැළඳුවා. ලැබිච්ච දෙයකින් සතුටු වුණා. එතෙන් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩපුවාම පිණ්ඩපාතේට මුකුත් පූජා කරන්නේ. ශාස්ත්‍රූන් වහන්සේ එදාට නිරාහාරව වැඩ ඉන්නවා. ලැබුණු දෙයකින් සතුටු වුණා. ලැබුණු දෙයින් සතුටු වීම බුදුරජාණන් වහන්සේ ඒ නිසාම වර්ණනා කළා. ශාස්ත්‍රූන් වහන්සේත් ලද දෙයින් සතුටු වෙමින් ලද දෙයින් සතුටු වීම වර්ණනා කළා. ඒ මහා ශ්‍රාවක රහතන් වහන්සේලාත් ලද දෙයින් සතුටු වෙමින් ලද දෙයින් සතුටු වීමම වර්ණනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ අර අග්‍රදානයන් පූජා කරපු පංචාග්‍ර දානයේ පූජා කරපු ඒ බ්‍රාහ්මණතුමාටත් බැමිණියටත් ධර්ම දේශනා කළා. මේ දේශනාවේ තිබුණා මෙන්න මේ ගාථාව. බලන්න මේ ගාථාව අපි සජ්ජායනා කරමු. සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ථි මමායිතං අසතාචන සෝචති සවේ භික්ඛූති උච්චති. නාම රූපය පිළිබඳ කෙනෙකු තුල සියලු අයුරින් මමත්වය නැති නම් නාම රූපය නොමැති කල්හි ශෝකයට පත් නොවෙයි නම් සැබවින්ම ඔහුටමයි භික්ෂුව කියා පවසන්නේ. බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා අවසන් වෙනකොට අර බැමිණියත් බ්‍රාහ්මණතුමාත් පංචාග්‍ර දානයේ දෙන පංචාග්‍ර දායක බ්‍රාහ්මණතුමාත් දෙදෙනා අනාගාමී ඵලය සාක්ෂාත් කළා. ඉතින් බලන්න මේ සියලු දෙනාට යහපත සැලසීම උදෙසා ශාස්ත්‍රඥ වහන්සේ ලද දෙයින් සතුටු වීම කියන සොඳුරු ගුණයම ශාස්ත්‍රඥ වහන්සේගේ ජීවිතේ පවත්වාගත හැටි. බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේලාටත් එක කාලෙක වේරංජාවේ වස් එළඹෙන්න සිද්ධ වුණානේ. ඒ වේරංජාවේ වස් එළඹෙනකොට වේරංජාවේ හිටපු වේරංජය කියන බ්‍රාහ්මණතුමාට මාරයා වැහුණා. මාරයා වැහිලා කරේ මොකද්ද? බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට දානේ පූජා කරන එක අමතක කෙරෙව්වා. දානෙට හානි කළා. එතකොට ඒ කාලේ ඔය වේරංජාවේ අස්වෙලෙන්දෝ 500 දෙනෙක් ඇවිල්ලා
එතන අර වැහි කාලේ නිසා කූඩාරම් ගහගෙන නැවතිලා හිටියා. ඒගොල්ලෝ අස්වැයන් උදෙසා යවහාල් වැඩිපුර ගෙනල්ලා තිබුණා. ඉතින් ඒ කාල වකවානුවේ 3 මාසයක් 4 මාසයක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය එක දිගට වැළඳුවේ. යව නිකන් මේ ලුණු ටිකක්වත් නැති වතුරෙන් පොඩ්ඩක් පොඟවලා අරගත්ත යව විතරයි. යවම වැළඳුවා. මේක හිතා ගන්න බෑ පින්වතුනි. අපි සාමාන්‍යයෙන් අපි ආහාර අනුභව කරනකොට බලන්න පින්වතුන්ලා නිවෙස් වල ආහාර අනුභව කරද්දී වේල් වලට උයනකොට වේලෙන් වේලට ව්‍යංජන වෙනස් කරනවනේ අපිනේ. අපි නැත්තම් අපිට නිකන් කියවෙනවා මේ ආද උදෙත් තිබ්බේ මේක දැන් දවලුත් මේකද එහෙම නැත්තම් රැයටත් මේකද අපිට ඒ ගැන නොසතුටු හට ගන්නවා. මොකද අපි කැමති ඒවා වෙනස් වෙලා අනුභව කරන්නනේ. බලන්න බුදුරජාණන් වහන්සේ ඒ මහත් වූ භික්ෂු සංඝයා වහන්සේලාත් එතන 500 නමක් සුළු ප්‍රමාණයක් නෙවෙයි. ඔක්කොමලා අර ලැබිච්ච ආහාරයෙන් යපුණානේ. සංගරුවන සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියපු සංගරුවන. නියම කාලේ ගත වෙනකොට ওই කාලේ මහා එ르දිමත් අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එහි වැඩ හිටියා. මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ භික්ෂු සංඝයාට පෘථුවි රසය අනුභව කරන්නට අවස්ථාව හදලා දෙන්නද ස්වාමීනි දානින් අපහසුතා තියෙන කාලේ මේ භික්ෂූන් පෘථුවි රසය වළඳත්වා කිව්වා. මේ පෘථුවි රසය කියලා කියන්නේ පින්වතුනි මේ පෘථුවි මැද්දේ සාමාන්‍යයෙන් මේ පෘථුවිය නිර්මාණය වෙන හැටි මේ පොළොවේ හැදෙන හැටි අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ තියෙනවා. ඒ තමයි බුදු ඇසින් දැකපු ලෝකය. බුදු ඇසින් දැකපු ලෝකය කියලා අපිට කියන්න පුළුවන් සත්‍ය වශයෙන්ම ලෝකේ හැදෙන හැටි කියලා කියන්නත් පුළුවන්. ඒ ලෝකේ හැදෙනකොට මුලින්ම හැදෙනවා ඒ පෘථුවි රස කියලා එකක්. ඔය පෘථුවි රසයත් එක්ක තමයි පින්වතුනි එක එක ඵලයන්ට ඵල රස ලැබෙන්නේ. කොළවලට කොළයන්ගේ රස ලැබෙන්නේ. මේ කාලවකවානු වෙනකොට පෘථුවි රසය පිරිහිලා ගිහිලා. පෘථුවි රසය පිරිහෙන්න එක හේතුවක් තමයි මනුස්සයාගේ ගුණ පරිහානිය. ගුණ පරිහානිය සිද්ධ වෙනකොට පෘථුවි රස පිරිහෙනවා. එතකොට භෝජන වල රසයන් පිරිහෙනවා. දැන් බලන්න ඒවා වෙලා තියෙන හැටි. ගොඩාක් මනුස්සයාගේ ආධ්‍යාත්මය දියුණු කාලේ පෘථුවි රසය රසයෙන් වැඩි. ඒ කාලේට ආහාර පානවල රස වැඩි. දරණ ඵල රස වැඩි. මේ පෘථුවි රසය කියන එක මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ භික්ෂූන්ට වළඳවන්න කැමති වුණා. බුදුරජාන් වහන්සේ අහනවා "ඒ මොග්ගල්ලානේ පෘථුවි රසය වළඳන්නට නම් මේ පෘථුවිය දෙබෑ කරන්න එපැයි." එතකොට මේ පෘථුවියේ ඉන්න සත්තුන්ට මොකද කරන්නේ? කිව්වා ස්වාමීනි මම ඒහා සමාන භූමි කොටසක් මවා එයට මේ සත්වයන්ව මාරු කරනවා. ඒ මාරු කරලා මට පුළුවන් මේ පෘථුවි රසය අරගන්න. එරදිය, මේ එරදීමේ හැකියාව. මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේට පසුව එරදි බලයෙන් අග්‍රම කෙනානේ. උන්වහන්සේට කරන්න හැකියාව තිබුණු දේවල් හිතකින් හිතා ගන්න බෑ. එරදි විසේ ඇත්තේ අචින්තියයිනේ. හිතා ගන්න බැරි එක. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මුග්ගල්ලානේ ඔබට එසේ නොසිතේවා. භික්ෂූන්ට පෘථුවි රසය වළඳවන්නට ඔබට නොසිතේවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා එසේනම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම භික්ෂු සංඝයාව වැඩම කරවාගෙන යන්නටද මගේ එරදියෙන් උතුරු කුරු දිවයිනට. එහි හොඳට දානමාන තියෙනවා. දානෙට විතරක් උතුරු කුරු දිවයිනට වැඩම කරවන්නටද? බුදුරජාණන් වහන්සේ වදාලා මුග්ගල්ලානේ ඔබට එසේද නොසිතේවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ වස්තුම් මාසය වැෑමින් වදාලේ මහණෙනි මේ භික්ෂු සංඝයා කොපමණ දමනය වුණාද? මේ වසාර මාසයේ පුරාවට මේ නිකම් වතුරෙන් යවහල් පොඟවා මේ භික්ෂුන් වැළඳුවා. අනාගතයේ භික්ෂුන් වහන්සේලා ප්‍රණීත භෝජනයේට ගරහා කරાવી. අයියෝ ඔය භෝජන නම් මොනවාද? ඒ අපගේ මහා සංගරුවන මේ විදිහටයි තමන්ගේ ජීවිත යාත්‍රාව පැවැත්වුවේ කියලා. ලාභ සත්කාර වලට ආසා කරනවාට බුදුරජාන් වහන්සේ සතුටුන්නේ. ලාභ සත්කාර ගොඩ ගහගෙන යම් භික්ෂුවක් වාසය කරනවා නම් බුදුරජාන් වහන්සේ භික්ෂුව උපමා කළා අසූචි කන පණුවට.
අසූචි කන පණුවෙක් අසූචියට ගිජු පණුවෙක් ලොකු අසූචි ගුලියක් හම්බුනොත් එහෙම හරි ආඩම්බර වෙනවා කියනවා මේ බලාපල්ලා මට තමයි ලොකුම අසූචි ගුලිය තියෙන්නේ. යම් භික්ෂුවක් Tamanට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිළිගැනීම් ලැබෙනකොට ඒකෙන් ආඩම්බර වෙනවා නම් එයාද හරියට අසූචි කන පණුවා බඳුය. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් වදාලා යම් භික්ෂුවකගේ ජීවිතයට සම්පූර්ණ ජීවිතේ විනාශ වීම පිණිස වදින හෙනසකක් ඇද්ද? ඒක තමයි ලාභ සත්කාර. භික්ෂුවකගේ ජීවිතේ වෙනසෙන විස සහිත හුලක් ඇද්ද? ඒක තමයි ලාභ සත්කාර. මේ ලාභ සත්කාර නිරයෙන් තමයි තමන්ගේ ජීවිතේ කෙලවර කරන්නේ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පින්වතුනි හොඳට අපි අපේ හිතවල ඒ අදහස ඇති කරගෙන වාසය කරන්න ඕන. ලැබිච්ච දෙයකට කවදාවත් අවමන් කරන්න එපා. ලැබිච්ච දේ තුලින් සතුටු වෙලා තමන්ගේ ජීවිතේ යහපත රැක ගන්නයි අපි උත්සුක විය යුත්තේ. තමන්ගේ ජීවිතේ යහපත රැකගෙන යහපත දියුණු කරන්න ඒකටයි උත්සුක විය යුත්තේ. බුදුරජාණන් වහන්සේ අර භික්ෂුවටත් වදාලා පින්වත් භික්ෂුව ඔබ කෑම ඩිංගිත්තක් වෙනුවෙන් විරුද්ධ පක්ෂය ඇසුරු කරලා වෙනසෙන්ට එපා. ලැබෙන පිණ්ඩපාතයක් වළඳාගෙන යහපත් විදිහට ජීවිතේ ගොඩනගා ගන්නට කියන. ඉතින් මේ භික්ෂුන් වහන්සේ ඇත්තටම ඒ කාරණේලා දක්ෂ වුණා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ භික්ෂුව ඉහළ මාර්ගඵල අවබෝධ කළා. ඉතින් අපිත් මේ සොඳුරු ධර්මයන් අපේ ජීවිතයට ගලපාගෙන අපේ ජීවිතේ රැකගෙන අපටත් ගෞතම ශාසනය තුලම උතුම් ධර්මාවබෝධය ලබන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදනා වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන කොට පින් අනුමෝදන් වන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා අප හැම දිනාටම දෙවියන්ගේ සියලු ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය සලසත්වා. විශේෂයෙන් 69 වෙනි ජන්මදිනය සමරන පින්වත් පද්මා දිසානායක මහත්මියටත් අප සියලු දෙනාටත් දෙවියන්ගේ ආරක්ෂා සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දවසේ මේ ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා මූලිකව බලාපොරොත්තු වෙන පරිදි බටලන්ද මාකොළ පදිංචි පින්වත් පද්මා දිසානායක මෑණියන්ගේ 69 වෙනි ජන්මදිනයේදී තිබෙනවා. එතුමියට මේ සියලුම පුණ්‍ය ධර්මිය අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. උතුම් ධර්මාවබෝධය ලබන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සිත ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානය සිදු කරන පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ආර්යරත්න කස්තුරිආරච්චි සහ පියදාස විතානගේ යන ඒ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම තමන්ගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කරගන්නට යෙදුණු මේ උදාරතර පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිදු කරපු සදහවත් පින්වතුන්ලා සියලු දෙනාට ඒ පින්වතුන්ලාගේ පවුල්වල සෑම සියලු දෙනාට අනුමෝදන්ව සියලු දෙනා කරන කියන රැකිරක්ෂා ව්‍යාපාරාදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම දියුණු වෙත්වා. කරදර බාධා දුරු වෙත්වා. සුවසේ සැනසෙල්ලේම තම තමන්ගේ ජීවිත ගත කරන්නට අවකාශ ලැබෙත්වා. ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත් ශ්‍රද්ධා රූප වාහිනියේ සහ ලක්කිරුගු අනුදුලියේ කාර්ය මණ්ඩලවල සියලු දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබටත් ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.